නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දහම් කැඩපත උතුම් සදහම් පිළිසඳර අද දවසෙත් ඔබට සමීප කරමින් අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ගුරු දෙවිඳුන් අපි පළමුවෙන් වන්දනාමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම අද දවසෙත් මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩමවා වදාළ ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් ඒ සමග අපි සිහිපත් කරගන්නම් අද මේ උතුම් සදහම් පිළිසඳරේ සදැහැති දායකත්වයේ පිළිබඳව අංක 101 D ජනරජ මාවත හල්ඔළුව යන ලිපිනේ පදිංචි පින්වත් නුවන් කෝණාර මහත්මයා සහ හේරත් මහත්මිය යන පින්වතුන් විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත හැමදිනාමත් කැටුව පිනැති ඔබ හැමදිනාමත් කැටුව ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ සුභාසිතේ අද දවසෙත් හදාරන්නට අපි අවස්ථාව උදා කරගන්නා මහා සංඝරත්නයේ ආශිර්වාදෙන්. ඉතින් අපේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ සබ්බාසව සූත්‍ර ධර්මයේ ඔස්සේ පසුගිය වැඩසටහන් ගණනාවක් ඔස්සේ අපට කරුණු පැහැදිලි කරන්නට යෙදුණා. අද දවසෙත් අපි මේ උතුම් දහම් කාරණා විමසලා දැනගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. අපට අනුකම්පාවෙන් මෙතෙන් සිට අද දවසෙත් අනුශාසනාවන් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තිරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් මහත්මය, අපි කතා කරමින් හිටියේ සබ්බාසව සූත්‍රය. එතකොට සියලු ආශ්‍රවයන් ගැන මේ දේශනාව විස්තර කරනවා. එහෙමයි ස්වාමීනි. එතකොට මේ දේශනාවේදී අපි මුලින්ම දැනගත්ත මේ දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව පිළිබඳව. එහෙමයි. දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ගැන කියද්දී එතනද බොහොම ලස්සන කරුණු දෙකක් ඉස්මතු කළා. කොහොමදී අශෘතවත් පුතඥයා කියන කෙනාගෙනත් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කියන වචන දෙක කතා කළා. එහෙමයි ස්වාමීනි. එතකොට අශෘතවත් පුතඥ කියන වචනේදී එතනදී විස්තර කළා. එතන මේ ශ්‍රුතවත් නැති කියන අදහස. ඒතර මේ ආර්ය ධර්මයේ අහලවත් නැහැ. ඒතර අපි හිතමුක ඇහුවා කියලා ඇහුවට ග්‍රහණය වෙන්නේ නැහැ. එහෙමයි. සංවේදී වෙන්නේ. ඒක හරි පුදුම දෙයක් ඒක. එහෙමයි ස්වාමීනි. කියන්නේ කොච්චර ඇහුවත් සංවේදී වෙන්නේ නැහැ ඒක. එක්ක ඇහුවත් වර්ධව වටහා ගැනීමක් තියෙනවා. හැමතිස්සෙම මේ කියන කාරණා වැරදියට මේ අල්ලගන්නේ. එහෙමයි. අද එතකොට මේක හරියට තියෙනවා මේක. එදත් තිබුණා අදත් තියෙනවා. එහෙමයි. එතකොට මේ ධර්මයේ මුලලා එතකොට එයා වාද කරන්නේ. හරි පුදුමයි ඒක. එහෙමයි. දැන් ඔයා එතන සංයුත්තේ දේශනාවක් තියෙනවා මේ කට්ටිය වාද විවාද කරගන්නවා කියන ධර්මෙත් අහලා. එහෙමයි. ඒ කියන්නේ ඒ ධර්මයේ උණුසුමවත් වැදෙන්නේ නැහැ. ධර්මයේ වාදයේ පිණිස කිසිවිටක පවතින්නේ නැහැ නේ. එහෙමයි ස්වාමී. භාග්‍යතුන් වහන්සේ එතකොට දේශනා කළා මෙන්න මේ වාද විවාද පැත්තකින් තියලා ඊට වඩා හොඳයි කියනවා මේ දුක නම් ආර්ය සත්‍ය විමසන එක. එහෙමයි ස්වාමීනි. වාද විවාද පැත්තකින් තියලා දුකේ හටගැනීම විමසන්න කියනවා. දුකේ නැතිවීම මාර්ගය විමසන්න කියනවා. ඒතර අද ගොඩාක් අයගේ ධර්මයේ ඇහුවත් ඒ කට්ටියගේ එක්ක වාදයක් තියෙන්නේ. ඒතර අන්නේ ඒ ස්වභාවය කුමද්ද කියන කාරණේ මෙතනින් හරි ලස්සනට ඉස්මතු කරනවා. එහෙමයි ස්වාමීනි. ඒතර මේ දේශනාවේදී විස්තර කළා මේ අසෘතවත් පුතඥ කෙනාගේ ස්වභාවය තමයි ආර්ය ධර්මයට දක්ෂ නැහැ. ඒත් සත්‍ය සංයුත්තේ තියෙනවා මේ චතුරාර්ය සත්‍යයට ආර්ය සත්‍ය කියන්නේ හේතුවක් තමයි කියන බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා දකින නිසා. බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා දකින නිසා. එහෙමයි ස්වාමී. ඒ වගේම මේක වෙනස් නොවන ධර්මතාවයක් නිසා. ඒ වගේම කිසි කෙනෙකුටත් මේ ආර්ය සත්‍ය වෙනස් කරන්න බැරි නිසා.
මේ දුක නම් ආර්ය සත්‍ය පැත්තකින් තියලා මම වෙනත් දුක නම් ආර්ය සත්‍ය පනවනවා කියලා මේ ලෝක කිසි කෙනෙකුට දෙවියන් මරුන් බඹුන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් දෙව් මිනිස් ප්‍රජාවතු ලෝක කිසි කෙනෙකුට පනවන්න බෑ කියනවා. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි ඒක. එහෙම පනවන්න බෑ කියනවා. ඒතර මේ කරුණෙන් ආර්ය සත්‍යයක් කියනවා. මේ ආර්ය ධර්මෙට ආර්ය සත්‍යයෙන් તો ධර්මයේ ආර්ය ධර්මයේ. ඒතර ආර්යයන් වහන්සේලා දක්ෂ නැහැ. ඒකයි මේ අද යුගයේ අපිට දැන් තේරෙනවා මේ ওই ප්‍රශ්නේ තමයි තියෙන්නේ. දත් තිබුණේ ප්‍රශ්නේ අදත් තියෙන්නේ ප්‍රශ්නේ. එහෙමයි. ඒතර භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ නිගණ්ඨනාථ පුත්ත පස්සේ පිරිසක් ගියා නේද? එහෙමයි ස්වාමීනි. මක්කලි ගෝසාලපත් පස්සේ පිරිසක් ගියා. එහෙමයි. අජිත කේස කම්බලී පස්සේ පිරිසක් ගියා. නිගණ්ඨනාථ පුත්ත පස්සේ පිරිසක් ගියා. එහෙමයි. ඒතර කුමක් නිසාද? ආර්යයන් වහන්සේලා තේරුම් ගන්න දක්ෂ නැහැ. ආර්ය ධර්මය තේරුම් ගන්න දක්ෂ නැහැ. ඒතර ආර්යයන් වහන්සේලා තේරුම් ගන්න දක්ෂ නැති නිසා ආර්ය ධර්මයේ තේරුම් ගන්න දක්ෂ නැති නිසා මොකද වෙන්නේ? එයාට මේ ආර්ය ධර්මය අතහැරලා යනවා. ඒතර සත්පුරුෂයාට අඳුර ගන්න බෑ. ඒතර මේ වගේ අය තමයි ඒතර බුදුරජාණන් වහන්සේ මේ ලංකාවේ ඉපදුනා. ඒතර වෙනම ප්‍රශ්නයක් ඒගොල්ලන්ගේ හිතලා තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒක හරි පුදුමයි ඒක. මෙච්චර ගම්බීර අවබෝධ කිරීමට දුෂ්කර මෙතරම් මේ පැහැදිලි පිවිතුරු නිර්මල සසර දුකින් ඈතර කරන ධර්මයක් ලැබිලා තියෙද්දි ඒ අයට ඒක සංවේදී වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. ඒක පැත්තකින් තියලා මොකද්ද වෙන්නේ? ඒ අය කතා කරන වෙන දේවල්. එහෙමයි. බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනා අසවල්තන තමයි ඉපදුනේ. අසවල්තන තමයි පිරිනොම් පෑවේ. දැන් මේ වෙනස්ම දෙයක් වෙනස්ම මතයක් ඉස්මතු කර දැන් භාග්‍යතුන් වහන්සේ ලංකාවේ ඉපදුනත් ඉන්දියාවේ ඉපදුනත් ඒක කෙනෙකුට ධාරි ධර්මය අවබෝධ කිරීම පිණිස අනුග්‍රහ කරන්නේ නැහැ නේ කතාව. ස්වාමීනි මෙතනදී භාග්‍යවතුන් වහන්සේගේ වචනය දැන් චතුරාර්ය සත්‍ය ගැන කල්පනා කර ඉන්න කියලා ඒකනේ. පවසලා තියෙන දේ නේද? ඒතර බලන්න අර වගේ දෙයක් අරගෙන හුවා දක්වෝ මේ මිනිස්සයා අතර මේක සමාජගත කරන්න හදන්නේ. ඒතර අහන පිරිස තේරුම් ගන්න නම් මේ ඇයිට මේ ධර්මයේ අල්ප මාත්‍ර උණුසුමවත් වැදිලා නැහැ කියලා. එහෙමයි ස්වාමීනි. අල්ප මාත්‍ර උණුසුමවත් වැදිලා නැහැ. ඊළඟ බලන්න චතුරාර්ය සත්‍යයක් දැන් භාග්‍යතුන් දේශනා කළා මේ දුක නම් වූ ආර්ය සත්‍ය පැත්තකින් තියලා වෙන දුකක් ගැන කතා කරලා ආර්ය සත්‍ය ගැන කතා කරන්න බෑ කියනවා. දුකේ හට ගැනීම පැත්තකින් තියලා මම වෙනත් මේ හට ගැනීමක් ගැන කතා කරනවා කියලා මේ කතා කරන්න බෑ කියනවා. ඒතර වෙන මේ භාග්‍යතුන් වහන්සේ දුක නම් වූ ආර්ය සත්‍ය ඉස්මතු කරන්න වචන පාවිච්චි කළා, අකුරු පාවිච්චි කළා, අර්ථ පාවිච්චි කළා. ඒතර මේ අර්ථ වෙනස් වෙන විදිය කියන්න දෙයක් බෑ කෙනෙකුට ලෝකේ. එහෙමයි. එහෙම එකක් එයා කියනවා නම් එහෙනම් එයාට සංවේදී වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඒක වර්ධවාගත්ත එක. එහෙමයි ස්වාමීනි. ඒකයි අපි තේරුම් ගන්නවා. එතකොට මේ අර්ථ විකෘති වෙනවා නම්, ඒ අදහස විකෘති වෙනවා නම්, ඒ වචන වලින් නෙවෙයි නම් කියන්නේ. එහෙනම් මොකක්ද එකෙන් තේරෙන්නේ නැ? එහෙනම් මේ වචනේ යාට සංවේදී වෙලා නැහැ. ඉතින් එහෙනම් දුක නම් වූ ආර්ය සත්‍ය යම් වචනකින් ඉස්මතු කරලා තියෙනවා නම් ඒ වචන සංවේදී වෙලා නැහැ. එහෙමයි. දුකේ හට ගැනීමේ ශාස්ත්‍රුන් වහන්සේ යම් වචනයකින් විග්‍රහ කරනවා නම්, යම් ව්‍යංජනයකින් විග්‍රහ කරනවා නම්, යම් අර්ථයකින් විග්‍රහ කරනවා නම්, එතකොට එයා කතා කරනකොට ඒක වෙනස් නම්, ඒ කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේ ඉස්මතු කරපු වචන, ව්‍යංජන, අර්ථ යාට සංවේදී නැහැ. ඒ කියන්නේ යාට විකෘති දෙයක් තමයි වැටහිලා තියෙන්නේ. ඊළඟ දුක්ඛ නිරෝධයන් ශාස්ත්‍රුන් වහන්සේ යම් අර්ථයකින් කතා කරනවා නම්, වචනකින් කතා කරනවා නම්, අකුරු වලින් කතා කරනවා නම්, යම් කෙනෙකුට ඒක සංවේදී නැත්නම් එයා ලෝකෙට කියනකොට ඒ වචන පාවිච්චි කරන්නේ නැහැ. ඒ අර්ථ පාවිච්චි කරන්නේ නැහැ. ඒ ව්‍යංජන පාවිච්චි කරන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. කුමක් නිසාද එයාට සංවේදී වෙලා නැහැ ඒක? ඊළඟ ආර්ය ධර්මයේ සංවේදී වෙලා නැත්තේ. ආර්ය සත්‍ය සංවේදී වෙලා නැත්තේ. එහෙනම් අපිට ධර්මය අහන කෙනාට ඉක්මනින්ම බැහැර කරන්න පුළුවන්. ඒ කෙනා බැහැර කරන්න පුළුවන්. එහෙමයි. හැබැයි ඒක බැහැර කරන්න දක්ෂ නැත්නම් තේරුම් ගන්න ඕන තමන් කවුද කියලා. තමන් වැටෙන්නේ මොන කොටද එතකොට? එහෙමයි. අසෘතවත් පුතඥ කොට තමයි වැටෙන්නේ. ඒ අසෘතවත් පුතඥ කොටේ තමයි විස්තර කරන්නේ මොකද්ද? අරියාණං අදස්සාවි ආර්යයන් වහන්සේලා හඳුන ගන්න දක්ෂ නැහැ. ආර්ය ධම්මස්සකෝවිදු ආර්ය ධර්මය හඳුන ගන්න දක්ෂ නැහැ. ආර්ය ධම්මෝ අවිනීතු. ආර්ය ධර්මයේ අදක්ෂයි. හික්මන්නේ නැහැ. එහෙමයි. ඒතර ඒ ප්‍රශ්නේ තමයි එතන තියෙන්නේ නා.
එහෙනම් යම් කෙනෙක් ආර්ය සත්‍ය වේවා. ඒතර ආර්ය සත්‍ය විග්‍රහ කිරීම පිණිස ශාස්ත්‍රුන් වහන්සේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තියෙනවා. ආයතන විස්තර කරලා තියෙනවා. පංච උපාදානස්කන්ධ විස්තර කරනවා. එතකොට ඒ අර්ථ වලින් සෑම දෙයකින්ම විස්තර කරන් චතුරාර්ය සත්‍ය. ඒක සාරිපුත්ත මහ රහතන් වහන්සේ මහාත්තිපදෝම සූත්‍රයේදී විස්තර කරනවා. ඒත් මම ඉස්සරහට ඔය සත්‍ය සංයුත්තේ කතා කරන්න ඉන්නවා. බුද්ධංග සංයුත්තේ කතා කරන්න ඉන්නවා. මොකද මේ හැම දෙයක්ම ඉස්සෙල්ලා නිරූල් කරගන්නත් ඕන. අඩු ගානේ මේ දහමට පහදින්න ඕන අඩු ගානේ. එහෙමයි. මේ දහම ප්‍රගුණ කරන්න බැරි එක වෙනම කතාවක්. මේ වගේ යුගයක අඩු ගානේ මේ දහම මෙයමයි පිරිසිදු දහම කියන තැන එයා ඉන්න ඕන. ඊතර නිෂ්ඨාවපත් වුණා කියලා කියන්නේ එයා සසරේ කවදාවත් මේ ධර්මයෙන් බැහැර වෙන්නේ. ඊතර මේ බුදුරජාණන් වහන්සේ වදාළ පිවිතුරු බුදු වදන් වලින් බැහැර වෙනවා නම් බැහැර අර්ථයක් හොයනවා නම් බැහැර ව්‍යංජනයක් හොයනවා නම් බැහැර වචනපත හොයනවා නම් ඒ බැහැර වෙච්ච වචන එහෙමයි ස්වාමීනි. එහෙනම් ඔහු හොයන්නේ විකෘතිය. ඔහු හොයන්නේ විකෘතිය. ඒ වගේ දෙයක් ප්‍රකාශ කරන ඒ අර්ථයෙන් බැහැර වෙච්ච ඒ වචන වලින් බැහැර වෙච්ච ඒ අකුරු වලින් බැහැර වෙච්ච ඒ ව්‍යංජනයෙන් බැහැර වෙච්ච දෙයක් අහනවා කියලා කියන්නේ ඒතර ඒ කියන කෙනත් කියන්නේ විකෘතිය. එහෙනම් එයාට තේරුම් ගන්න ඕන එහෙනම් භාග්‍යතුන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය වේවා චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත චතුරාර්ය සත්‍ය ඉස්මතු කිරීම පිණිස දේශනා කරපු යම් දහමක් ඇත්නම් ඒ දහමින් ඉස්මතු කිරීම පිණිස පාවිච්චි කර වචනයට සංවේදී නැහැ කියන එකයි. එහෙමයි ස්වාමී. ඒ වචන වෙනස් වෙලා තින්නේ නිසා. ඒ අකුරු වලින් කියපු ටික සංවේදී නැහැ කියන එකයි තියෙන්නේ. ඒ ව්‍යංජන වලින් කියපු ටික සංවේදී නැහැ කියන එකයි. අපි තේරුම් ගන්න ඕන. එතකොට එහෙනම් සංවේදී නැත්නම් සංවේදී නැති කෙනා පිට කරන්නේ ඒ වචන නෙමෙයි, ඒ අකුරු නෙමෙයි, ඒ ව්‍යංජන නෙමෙයි, අර්ථ නෙමෙයි ඉස්මතු කරන්නේ. එහෙමයි. එහෙනම් එතන විකෘතියක් තියෙනවා. එහෙමයි. හරි පැහැදිලි. එතකොට අපිට ඒක ප්‍රතික්ෂේප කරනවා කියන කාරණේ. එතෙන්ටත් එන්න බෑ කියලා කියන්නේ තමන්ගේ තියෙන අසෘතවත් පෘථග්ජන බවම. එහෙමයි ස්වාමීනි. එතකොට තමන් ආර්යයන් වහන්සේලා හඳුනන්නේ නැහැ, ආර්ය ධර්මය හඳුන ගන්න දක්ෂත් නැහැ. ආර්ය ධර්මයේ නිසා හික්මෙන්නත් බෑ යාට. අඩු ගානේ භාග්‍යතුන් වහන්සේ යම් අර්ථයකින් යම් වචන වලින් යම් ව්‍යංජන වලින් අප්‍රමාණ විදියට විග්‍රහ කරපු මේ චතුරාර්ය සත්‍ය ප්‍රකාශමේ ධර්මස්කන්ධය තියෙනවා. ඒ ධර්මස්කන්ධය අඩු ගානේ එයාට විමසන්න සිහි හිතින්නේ නැහැ. එහෙමයි. හික්මෙන්නේ නැහැ කියලා කියන්නේ ඒක. හිත පිහිටන්නේ. ඒතර බුදුරජාණන් දේශනා කළේ ඒකයි මේ අසෘතව පුතඥන භවයේ ස්වභාවය. ඒතර අසෘතව පුතඥන කෙනා ඒ නිසා මොකද කියලා කියනවා කියලා කියන්නේ අතීතය අරබය සිහි කර කර ඉන්නවා කියනවා. එතකොට මොකද්ද මම හිටියක් දන්නේ නැහැ නැත් දන්නෙත් නැහැ. හිටියනම් කවුරු වෙලා ඉන්නේ නැද්ද? දැන් ඒක ඇත්තටම ඒක අතීතේ සිහි කළ වැඩක් නැහැ නේ යාට. එහෙමයි ස්වාමීනි. මොකද ඒක සිහි කර කර හිටිය කියලා දුක නම් ආර්ය සත්‍ය වැටහෙන්නේ නැහැ නේ. දැන් මෙතන ප්‍රධානම හරය මේ දුක නම් ආර්ය සත්‍ය ස්පර්ශ කරනවා කියන එකනේ. දුකේ හට ගැනීම ස්පර්ශ කිරීමනේ. දුකේ නැතිවීම ස්පර්ශ කරන එකනේ. මාර්ග ස්පර්ශ කරගන්න එකනේ වැදගත්ම දේ. එහෙමයි. එතකොට මේ වැදගත්ම දේ පැත්තකින් තියලා එයා වෙන දෙයක් හිතා ඉන්න. අතීතයේ අරබයා තමන් හිටියද නැද්ද කිසි දෙයක් හිතුවා කියලා ආර්ය සත්‍ය අවබෝධ වෙන්නේ. එහෙමයි. අතීතයේ අරබයා සිහි කළ යුතු දේවල් තියෙනවා. කුමද්ද අර අනුමතග්ග සංයුත්තේ අපි මේ දහම් කැඩපතේ මුලින්ම පටන් ගත්තේ. එහෙමයි ස්වාමී. මං සසර එනකොට හරක් වෙලා ඉපදිලා ඉඳිද්දි බෙලි කැපුම් කද්දි ගලපොලි සතර මහා සාගරේ ජලයට වැඩි. එහෙමයි. ඌර වෙලා ඉපදිලා ඉඳිද්දි බෙලි කැපුම් කද්දි ගලපොලි සතර මහා සාගරේ ජලයට වැඩි. කියලා භාග්‍යතුන් වහන්සේ අවබෝධ කළා. ඒ දේශනා කරපු දෙයක් තියෙනවා දෙව් මිනිස් ලෝකයාට හිතසුව පිණිස. අනුකම්පාවෙන්. ඒතර මේ වචනපත ඒ අර්ථය සිහි කරන්න පුළුවන් යාට. ඒ පිළිවෙලින් තමයි කල්පනා කරන්නේ. ඒ පිළිවෙලින්මයි කල්පනා කරන්නේ. එහෙනම් මේ ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධයෙන් බැහැර වෙච්ච දෙයක් සිහි කරනවා කියලා කියන්නේම මාර්ගයෙන් බැහැරයි. එහෙමයි. මාර්ගයෙන් බැහැරයි. එහෙමයි. ඒ නිසා ඔබට මේ වගේ දේවල් අද ඕන තරම් අහන්න පුළුවන්. ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධයෙන් බැහැර වෙච්ච දේවල් ඕන තරම් අහන්න පුළුවන්. එහෙමයි. වැඩිපුර තියෙන්නේ ඒවා. ත්‍රි අර්ථ නෙවෙයි, ඒ වචන නෙවෙයි, ඒ ව්‍යංජන නෙවෙයි. භාග්‍යතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය සත්‍ය සංගීතයේ හරි ලස්සන දේශනා පළක් තියෙනවා. පින්වත් මහණනි මම මේ දුක නම් වූ ආර්ය සත්‍ය ඉස්මතු කිරීම පිණිස
වචන අප්‍රමාණ පාවිච්චි කරලා තියෙනවා. එහෙමයි. අර්ථ අප්‍රමාණ පාවිච්චි කරලා තියෙනවා. ව්‍යංජන අප්‍රමාණව පාවිච්චි කරලා තියෙනවා කියන්නේ. කුමක් පිණිසද? ඒ දුක විස්තර කිරීමටමයි කියන. වෙන දෙයකට නෙමෙයි කියන. එහෙමයි. ආන්න එක. ඒතර ඉච්ඡර අප්‍රමාණව විස්තර කරලා තියෙද්දී සංවේදී වෙන්නේ. සංවේදී වෙන්නේ නැති කෙනාට තියෙන ඊළඟ රැකවරණය තමයි ශ්‍රද්ධාව අඩු ගන්න. එහෙමයි. මෙයමයි සත්‍ය කියන තැන ඉන්න තැන. එහෙමයි. ඒතර ඔක පොතේ තිබුණට හරියන්නේ නැහැ. මෙහිමයි භාග්‍යතුන් වහන්සේ ඔන්න දැන් අසෘතව පුතඥය ගන්න වාද. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ කාලාම සූත්‍රය විස්තර කරන පොතෙන් ආවා කියලා පිළිගන්න එපා. එහෙමයි. පොතෙන් ආවා කියලා පිළිගන්න එපා මේ තමයි. නමුත් ඒකේ ලස්සන තව කරුණක් ඉස්මතු කරනවා. Tamanට ගලපලා බලන්න කියන මේ කියන දේ සත්‍යද අසත්‍යද කියලා. එහෙ. පොතෙන් කියු පමණින් පිළිගන්න එපා කියලා ඒක බැහැර කිරීම නෙවෙයි කියන්නේ. Tamanට ගලපලා බලන්න කියනවා මේක සත්‍යද අසත්‍යද? එහෙමයි. ඉපදීම දුකද්ද නැද්ද කියලා තමන් විමසලා බලන්න කියලා. එහෙමයි. ඒක අතරින කියලා නේ එකපාරට. ස්වාමීනි බොහෝ වෙලාවට අගතියකට වැටෙන අවස්ථාව දැන්. මේ අසෘතව පුතඥම බව මහත්තයා. ලෝකේ විනිශ්චය කරන්න තියෙන ශ්‍රී සද්ධර්මයේ පිළිබඳවත් මේ සැකය ඇති කරගන්න. එහෙමයි ස්වාමී. ඊළඟට ජරාව දුකද්ද නැද්ද කියන එක එයාට විමසලා බලන්න පුළුවන්. එහෙමයි. ව්‍යාධිය දුකද්ද නැද්ද කියන කාරණේ එයා විමසලා බලන්න ඕන. එහෙමයි. පොතේ කියු පමණින් මේ එතන කියලා තියෙන කියු පමණින්. ඉතින් ඒකින් අදහස් කරන්නේ සම්පූර්ණ බැහැර කරන්න කියන එක එකපාරට. එහෙනම් එයා කියපු කාරණේ ඉස්සෙල්ලා මොකද කරන්න ඕන? තමන්ගේ ජීවිතේ ගලපලා බලන්න ඕන. ඒ මොකද මේ කාලාම සූත්‍රයේ මම ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්නවා. එතකොට ඒකේ අන්තිම හරිය ලස්සන විස්තරයක් තියෙනවා. කාලාමෝරනේ ඔබම දැන් ඔබෙම මට උත්තර දෙන්න කියන කල්පනා කළා. ඔබේ හිතේ උපදින ලෝභය. ඔබේ හිතේ ලෝභය ඇති වුණාට පස්සේ හිතසුව පිණිස පවතිනවද අහිත පිණිස පවතිනවද කියලා. ඒ කාලාමරු කල්පනා කරන තමන්ගේ හිතේ ලෝභය ඇති වුණාම ඒකේ ස්වභාවය කල්පනා කරන කාලාමරු. මේ දැන් මේ වෙලාවේ තිබිච්ච සිටුේෂන් එක දැන් පැහැදිලි නෑනේ. අපි එකපාරට මේ සූත්‍රයෙන් කියවගෙන ගියාට දැන් ලෝභයේ හිතසුව පිණිස පවතිනවද නැද්ද කියලා කිව්වහම ඊළඟ මේ පෙළේ තියෙනවනේ හිතසුව පිණිස පවතින්නේ නැහැ කියලා. කොච්චර විනාඩි ගානකින් ඒකට පිළිතුරු ලැබුණාද කියන එක අපිට දැන් පොත කියවද සංවේදී වෙනවද? නැහැනේ. කාලාම්බරු තමන්ගේ ආධ්‍යාත්මය ගැන හොඳ කල්පනාවෙන් බැලුවා. දැන් මේ ආධ්‍යාත්මය කියන වචනය පාවිච්චි කරන තමන්ගේ සිත, මනස කියලා අපි යම් දෙයක් පාවිච්චි කරනවා ඒකට. එහෙමයි. තමන්ගේ හිතේ මනසේ උපදින දේ ගැන හොඳට බැලුවා. තමන්ගේ මේ හිතේ මේ ලෝභය ඉපදුනාට පස්සේ ඇත්තටම අහිත පිණිස පවතින දේවල්ද ඇති වෙන හිත පිණිස පවතින දේවල්ද? බලද්දී ඇත්තටම තේරෙනවා මේ ලෝභයත් එක්කම මේ හොරකම් කරන්න හිතෙනවා. බොරු කියන්න හිතෙනවා. ලෝභයත් එක්කමනේ තියෙන්නේ. එහෙමයි. ඒ අනිත් එක තමයි ඒක තේරුම් ගන්න හරි දක්ෂ ප්‍රඥාවක් තිබුණා. අද කෙනෙක් ඇහුවොත් එimhe ලෝභය හිත සුව පිණිස පවතිනවද නැද්ද කියලා ඕකත් තේරුම් ගන්න බෑනේ. ඔක තේරුම් ගන්න බෑ. එහෙමයි. එච්චර ප්‍රඥාවක් දුර්වලයි, සිහියක් දුර්වලයි. ඉතින් කාලාම සූත්‍රයේ අර හොඳම පරියය අතහැරලා මේ පෘතජ්ජනයෝ අර ධර්මයේ හැල්ලුවට පත් කරන්න තමන්ගේ වාසියට ගන්නවනේ මේක. එහෙමයි. පෘතජ්ජනේ. ඒතර බලන්න කොච්චර එයා සංවේදී වෙන්න ඕනද? එහෙනම් තමන්ට ගලපලා බලන්න. ඒතර මේ පෘතජ්ජන කෙනාට කියන්නේ නෑ මේ ධර්මයේ ගුණයක් තියෙනවා, ස්වාක්කාතයි, සම්දිට්ඨිකයි, මේක ඕපනායකයි තමන්ට ගලපලා බලන්න ඕන. ඒව කියන්නේ. ඒතර එහෙනම් මේ ධර්මයේ ගුණයක් තියෙනවා තමන්ට ගලපලා බලන්න ඕන. එහෙනම් මේ දුක නම් වූ ආර්ය සත්‍ය ප්‍රතික්ෂේප කරන්න ඉස්සෙල්ලා එයා බලන්න ඕන. දුක නම් වූ ආර්ය සත්‍ය වෙන දේවල් වලින් විග්‍රහ කරන්න ඉස්සෙල්ලා එයා බලන්න ඕන. ඉපදීම කියන කාරණේ තමන්ගේ ජීවිතේට ගලපලා බලන්න. ඇත්තටම මං ඉපදිච්ච නිසා වැඩිපුර විඳින්නේ සැපද දුකද කියලා. එහෙමයි. ජරාවට පත්වෙච්ච කෙනෙක් වැඩිපුර විඳින්නේ සැපද දුකද කියලා බලන්න ඕන. ලෙඩ වෙච්ච කෙනෙක් වැඩිපුර විඳින්නේ සැපද දුකද බලන්න ඕන. ප්‍රියයන්ගේ වෙන්වේදී ඇත්තටම තියෙන්නේ සැපද දුකද කියලා බලන්න ඕන. අප්‍රියයන් සමග එකතු වෙනකොට තියෙන්නේ සැපද දුකද කියලා තමන්ගේ ජීවිතේට තමන් ගලපලා බලන්න ඕන. ශෝක පරිදේව දුක් දුම්නස් තමන්ගේ ජීවිතේ විතරද පවතින්නේ? මේ ලෝකේ හැම සත්‍යයකින් පවතිනවා. එහෙනම් මේක ආර්ය සත්‍යයක් නේද? මේක උපන් සත්‍යයට තියෙන දෙයක් නේද? ඉපදීමේ නිදහස් වෙනකම් මේ අරුබුදේ තියෙනව නේද කියන කාරණේ තමන් ගලපලා බලන්න ඕන. එහෙමයි. එතකොට දුක නම් ආර්ය සත්‍යයේ වචන, ඒ අර්ථ, ඒ ව්‍යංජන ඒව ප්‍රතික්ෂේප කළ වෙන වචන වලින් කියන්න බෑ. එහෙමයි ස්වාමීනි.
කිව යුතු සෑම වචනයක්ම තථාගතයන් වහන්සේ පනවල ඉවරයි. එහෙමයි. කිව යුතු සෑම අර්ථයක්ම තථාගතයන් වහන්සේ පනවල ඉවරයි. එහෙමයි. කිව ඒ තුකනම් වූ ආර්ය සත්‍ය විග්‍රහ කරන්න යම් ව්‍යංජනයක් විස්තර කරන්න ඒ හැම දෙයක්ම තථාගතයන් වහන්සේ අරගෙන ඉවරයි. එහෙමයි. එහෙමයි තියෙන්නේ. එහෙමයි ස්වාමී. ඒතර ඒකට ආයෙ වෙන අර්ථ කාගෙමත් ඕනේ. එහෙමයි. වෙන වචන ඕනේ. එහෙයි. ඒ වචන වලින්ම තමයි ඒතර ඒ වචනම අරගෙන තමයි නැවත තමන්ගේ ජීවිතයක් ගලපලා අනුන්ගේ ජීවිතයක් ගලපලා ලෝක සත්‍යයේ ජීවිතවල තියෙන දේවත් ගලපලා ඒ වචනම තමයි ඉස්මතු කරන්න පුළුවන්කම තියෙන්නේ. එහෙමයි. එහෙනම් ඒකෙන් බැහැර වෙනව නම් එහෙනම් තේරුම් ගන්න ඕන එතන තියෙන්නේ වෙන දෙයක්. එහෙනම් එයා ආරි ධර්මයට අදක්ෂයි කියන කාරණේ තමයි තේරුම් ගන්න තියෙන්නේ. එහෙමයි. ඒතර ආරි ධර්මයට අදක්ෂයි කියන කෙනෙක් හරියට තේරුම් ගත්තොත් එහෙම අපිට ටක් ගාලා ඒ කට්ටිය ප්‍රතික්ෂේප කරන්න පුළුවන් නේ. එහෙයි. ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. ඒතර එතෙන්ට දක්ෂ වෙන්න ඕන ශ්‍රාවකෙක් වුණාට පස්සේ. මොකද මේ දක්ෂ බව ඇති කරගත්තේ නැත්නම් මෙලොවත් රැවටෙනවා, පරලොවත් රැවටෙනවා. ධර්මයේ කියලා විවිධ දේවල් වලට රැවටෙනවා. නැගිටීමක් නෑ ධර්මයේ. එහෙමයි ස්වාමීනි. මොන නිරෝල්ලීමක් නෑනේ. එහෙයි. පැටලීමක්ම නේ තියෙන්නේ. එහෙයි. පැටලීමක් තියෙන්නේ. ඒතර මේ අසෘතව පුතඥ කියන අනාගතය ගැන කල්පනා කර කර ඉන්නවා කියනවා. මං අනාගතේ කොහොම ඉඳීද නැද්ද? ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕනේ මේ අතීතය ගැන සිහි කරනව නම් අනමතග්ග සංයුත් තමයි සිහි කරන්න ඕනේ. එහෙමයි. ඒතර අනාගත සසර ගැන සිහි කරනවා නම් ඔය ඒ සසර ඒ ධර්මයට අනුව තමයි සිහි කරන්න බලන්න ඕනේ. දැන් ඥානවත් සූත්‍රය අපි දැක්කේ අනාගතයේ අතීතය සිහි කරන්න ඕන තව විදිය නේද? එහෙයි ස්වාමීනි. එතකොට මේ ජරා ව්‍යාධි මරණ දුකට හේතුව හොයාගෙන ජරා මරණ දුක හඳුනගෙන ඒක කල්පනා කරනවා කියන නම් මම මේ විදිහට තීරුම් ගත්තා නම් අතීතයේ එන යම් ශ්‍රමණේ බ්‍රාහ්මණේ තීරුම් ගත්තා නම් මේ විදිහට තමයි තීරුම් ගන්න ඕනේ. අනාගතයේ යම් ශ්‍රමණේ බ්‍රාහ්මණේ තීරුම් ගන්න නම් මේ විදිහට තමයි තීරුම් ගන්න ඕනේ. අන්න අනාගතයේ අතීත ගැන කල්පනා කරන්න ඕන දේවල්. එහෙමයි. එහෙම නැතුව තමන් හිටියද නැද්ද? ඒතර ඒවා තනි කරම දර්ශනයෙන් බැහැර කර ගන්න ඕන. එහෙමයි ස්වාමීනි. මොකද ඒක බැහැර කරන තාක්කල් මේ ධර්ම මාර්ගය විවර වෙන්නේ නැහැ. මොකද දර්ශනයෙන් බැහැර කළ යුතු ආශ්‍රවේ බැහැර කරන තාක්කල් එහෙමයි. එයාට මේ ධර්ම මාර්ගයට පිවිසෙන්න අමාරුයි. මොකද එයාගේ හැම තිස්සෙම මනස අතීතය අරබය පැටලි ඉන්නවා, අනාගතය අරබය පැටලි ඉන්නවා. ත්‍රි පැටලීම තියෙන තාක්කල් එයාට මේක කරගන්න හම්බෙන්නේ නැහැ. ඒකට බලන්න එහෙනම් අපේ මානසිකත්වයෙන් හදාගන්න බුදුරජාණන් වහන්සේ ලස්සන කාරණාවක් දේශනා කළා. ඒ නිසා පින්වත් මහණනි කල්පනා කරනවා නම් කල්පනා කරන්න කොහොමද? දුක නම් වූ ආර්ය සත්‍ය කල්පනා කරන්න කිව්වා. එහෙමයි. දැන් මේක හරි ලස්සනට විස්තර කළා බුදුරජාණන් වහන්සේ. මොකද්ද? තස්ස අමනසිකරණීයානං ධම්මානං අමනසිකාරා. ওই විදිහට මානසිකාර නොකළ යුතු දේවල් මානසිකාර නොකර ඉඳලා ඊළඟට විස්තර කළා මානසිකරිය කරණීයානං ධම්මානං මානසිකාරා. මානසිකාර කළ යුතු ධර්මයන් මානසිකාර කළා. අනුප්පන්නා චේ වාසව අනුප්පජ්ජන්ති. නූපන්න ආශ්‍රපව උපදින දෙන්නේ නැහැ කියන. හරි පුදුම දෙයක් එතකොට එහෙම. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න මේ මානසිකාරේ නොකළ යුත්තේ අතහරිනකොට මානසිකාර කළ යුත්තේ විතරක් කර වාසය කරනකොට මොකද වෙන්නේ? හටගත්තේ නැති ආශ්‍රවත් හටගන්නේ නැහැ කියනවා. එහෙමයි. ඊළඟට මොකද්ද කියන්නේ? උපන්නාච ආශ්‍රව පහියන්නේ. එහෙමයි. උපන්නාශ්‍රව පහ මොකද වෙන්නේ? ප්‍රහාණය වෙලා යනවා කියනවා. එහෙමයි. උපන්නාශ්‍රව පහ. එහෙමයි ස්වාමීනි. කොතර අසිරිමත් දෙයක්ද කොටනේ? එහෙමයි. එතකොට මේ විස්තර කරනවා එහෙනම් මොකද්ද කල්පනා කරන්න ඕන හරි ශ්‍රාවකේ? නිතරම සිහි කළ යුතු දෙයක් ගැන කියන මොකද්ද? ඉදන් දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝති. කල්පනා කරනවා නම් කල්පනා කරන්න කියන මොකද්ද? මෙයයි දුක නම් වූ දුක කියලා සිහි කරන්න කියන. එහෙමයි. ඊළඟට කියනවා අයන් දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකරෝති. මෙයයි දුකේ හට ගැනීම කියලා සිහි කර නිතර ඉන්න කියනවා. එහෙමයි. ඊළඟට කියන අයන් දුක්ඛ නිරෝධගාමිනී පටිපදාදී යෝනිසෝ මනසිකරෝති. මේක තමයි දුක නිරුද්ධ වෙන ප්‍රතිපදාව කියලා නිතර සිහි කර ඉන්න කියනවා. එහෙමයි. තස්ස ඒවයි යෝනිසෝ මනසිකරෝතු. දුක සිහි කරනව නම් දුකේ හට ගැනීම නිතර සිහි කරනව නම් දුකේ නැතිවීම නිතර සිහි කරනව නම්
දුක නැති කරන මාර්ග නිතර නිතර සිහි කර කර ඉන්නව නම් තීනි සංයෝජන පහියන්ති. සංයෝජන ධර්ම තුනක් හිතෙන් ප්‍රහාණය වෙලා යනවා. ප්‍රබලම එක මොකද්ද? සක්කාය දිට්ඨිය. එහෙමයි. ඒතර සක්කාය කියලා කියන්නේ මේ සොකීය කියන ස්වභාවය. දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? කොට මේ සොකීයයි කියලා දෘෂ්ටිගත වෙලා තියෙනවා. එහෙමයි. ඔක ආකාර 20කින් විස්තර කරනවා එතකොට. සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය. එහෙමයි. ඒතර ඒක මම ඉස්සරහට පංච උපාදානස්කන්ධය විස්තර කරද්දි මම කතා කරන්න ඉන්නවා ඉස්සරහට. එහෙමයි. මුලින්ම ඊට පස්සේ අපි කතා කරනවා මේ සත්‍ය සංයුත්තේ චතුරාර්ය සත්‍ය විග්‍රහ කරන්න ඕන හොඳට. එහෙමයි. ඊළඟට වැදගත්ම කොටසක් තමයි මේකේ බොජ්ජංග කොටස. එහෙමයි සර්. ඒ කොටස කතා කරන්න ඉන්නවා. එහෙමයි. ඒතර මේ සත්‍ය සංයුත්තේ කොටස හරි වැදගත්. මේ දැන් මේ ඒකයි මම ප්‍රධාන වශයෙන් ගන්න හිතාගෙන හිටියේ සත්‍ය සංයුත්ත අනිවාර්යෙන් කතා කළ යුතුයි. දැන් බලන්න මේ අපි නිතර නිතර මානසිකාර කළ යුත්තේ ගැන. එහෙමයි. ඒතර මේ සොකීයයි කියන දෘෂ්ටිය ඒතර සොකීයයි කියලා ගන්නෙ කොහමද? මේ රූපය Tamanට ලැබිලා තියෙන රූපය එහෙමයි. තමන්ගේ හිතේ රූප පිළිබඳ හැඟීම තියෙන සොකීයයි කියලා. ඒතකොට දැන් සොකීයයි කියන දෘෂ්ටිය තමයි නැති කරගන්නවා. එහෙමයි ස්වාමීනි. කියන සොකීයයි කියලා ආධ්‍යාත්මයේ බැදගත්තු දෘෂ්ටියක් තියෙනවා. ඒක නැති කරගන්න අමාරුයි. එහෙමයි. ඒතර සොකීයයි කියන දෘෂ්ටියත් එක්ක තමයි අනිත් ඔක්කොම ප්‍රශ්න ටික හටගන්නේ. දැන් ඔය අතීතයේ අරබයා තමන් හිටියද නැද්ද කියන දේවල් කල්පනා කර කර ඉන්නේ සොකීයයි කියන දෘෂ්ටියත් එක්කනේ. එහෙමයි. ඇයි දැන් මේක හේතුඵල දහමින් හටගත්තු දෙයක් හේතු ඇති කල්ලි ඇති වෙනවා හේතු නැතිවීමෙන් නැති වෙනවා කියලා අදහසක් තියෙනවා නම් සොකීයයි කියන දෘෂ්ටියක් නැහැ නේද එතකොට? එහෙමයි ස්වාමීනි. සොකීයයි කියන දෘෂ්ටිය ආධ්‍යාත්මී බැසගන්නේ මේක අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ඇතිවෙච්ච දෙයක්. අවිද්‍යාවයි තෘෂ්ණාවයි නිරුද්ධ වීම මේක නිරුද්ධ වෙලා යන ස්වභාවයෙන් යුක්තයි කියන විශ්වාසයවත් පැහැදීමවත් නැති නිසායි. එහෙමයි. සොකීයයි කියන දෘෂ්ටිය තියෙන්නේ. එහෙයි ස්වාමීනි. එතකොට මේ දෘෂ්ටිය නැති කරන්න නම් එයා දුක නම් වූ ආර්ය සත්‍ය සිහි කරන්න ඕන. දුකේ හට ගැනීම සිහි කරන්න ඕන. ඒ දුකේ හට ගැනීම විදිහ හරි ලස්සන තිත්තායතන සූත්‍ර විස්තර කරන දුක හට ගන්න කියලා කියන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං. ඒ විදිහට තමයි දුකේ හට ගැනීම විස්තර කරන්නේ. ස්වාමීනි දැන් අපි දුක ගැන දුක කියන ආර්ය සත්‍ය ගැන නිතර මේ සිහිනුවනට පැමිණෙනවා නම් මේ ඉබේම මම කියන අදහස මේ සොකීයයි කියන දෘෂ්ටිය නැති කරගෙන අනුග්‍රහ කරනවා. එහෙමයි ස්වාමීනි. එහෙනම් ප්‍රධානම කාරණය තමයි සොකීයයි කියන දෘෂ්ටිය නැති කරගන්නවා. එහෙමයි. රූපය මුල් වෙලා තියෙනවා සොකීයයි කියලා අද්ද හිත ඇතුලේ බැසගත් දෘෂ්ටියක් තියෙනවා. එහෙමයි. ඒතර මේ රූපය හේතු ප්‍රත්‍යයෙන් හට අරගෙන තියෙන හේතු නැතිවීම නැති වෙලා යනවා කියලා අවබෝධයක් නැහැ. එහෙමයි. ඒකයි මේ දෘෂ්ටියට හේතුව. එහෙමයි. ඒතර ඒකත් එක්ක තමයි එයා කල්පනා කර කර ඉන්නේ අතීතෙ මං හිටියද නැද්ද කියලා. එහෙමයි. ඒක තමන් හැමතිස්සෙම අර සොකීය කියන අදහසින් තමයි කල්පනා කරන්නේ. එහෙයි. අර හේතුඵල ධහමකින් හට අරගෙන හේතුඵල ධහම නැතිවීමෙන් නැති වෙලා කියන අදහසක් තියෙනවනම් ඒතර ඒ අදහස එනවා නම් මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ තියෙනවා එහෙනම් හේතුවක් ඇති කල්ලි පවතිනවා හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා කියලා. එහෙනම් හේතු අද දක්වාම තියෙන නිසානේ මම අදටත් මම මේ සංසාරේ ඉන්නේ. එහෙමයි. කියලා අදහස යාට තියෙනවනේ. එහෙමයි. එහෙනම් හේතු ඇති කල්ලි අදටත් ඉන්නවනම් එන අතීතයේ සිටියා. එහෙමයි. ඒ මොකක් නිසාද? අදටත් හේතු තියෙනවා. එහෙනම් ස්වාමීනි මේ හේතුව මේ ජීවිතේ තේරුම් ගත්තේ නැත්නම් එහෙමයි. ඒ හේතු ඇති කල්ලි ඒ ඵලය තියෙනවා. එහෙමයි. හේතුවකින් තමයි රූපේ හටගන්නේ, හේතුවකින් තමයි විදීම හටගන්නේ, හේතුවකින් තමයි හඳුනා ගැනීම හටගන්නේ, හේතුවකින් තමයි චේතනාව ඇති වෙන්නේ, හේතුවකින් තමයි විඥානය ඇති වෙන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට හේතුවකින් නම් හටගන්නේ හේතුව තාමත් තියෙන නිසායි තාමත් ඉන්නේ. එහෙමයි. තාමත් පැවැත්ම තියෙන්නේ හේතුව පවතිනක. හේතුව නිරුද්ධ වුණොත් ඒ ඵලය නිරුද්ධයි. රූපේ හටගන්න හේතුව නිරුද්ධ නම් රූපයක පැවැත්මක් නැහැ. එහෙමයි. වේදනාව හටගන්න හේතුව නිරුද්ධ නම් ඒ වේදනාවේ පැවැත්මක් නැහැ. සංඥාව හටගන්න හේතුව නිරුද්ධ නම් ඒ සංඥාවේ පැවැත්මක් නැහැ. සංස්කාර හටගන්න හේතුව නිරුද්ධ නම් ඒ සංස්කාර වල පැවැත්මක් නැහැ. එහෙමයි. විඥානය හටගන්න හේතුව නිරුද්ධ නම් ඒ විඥානේ පැවැත්මක් නැහැ. එහෙමයි. එහෙනම් දැන් මේ අපේ ජීවිතය ගත්තොත් එහෙනම් අපිට රූපයක් තියෙනවා තම තමන්ට. එහෙමයි. ඒක රූප උපාදානස්කන්ධයටයි තියෙන්නේ.
එහෙමයි ස්වාමීනි. තමන්ට සැප දුක උපේක්ෂා විඳීමේ හැකියාවක් තියෙනවා. ඒක වේදනා උපාදානස්කන්ධයට අයිති. එහෙමයි. තමන්ට ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසින් හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක සංඥා උපාදානස්කන්ධයට අයිති. එහෙමයි. තමන්ට රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, පොට්ටබ්බ අරමුණු කියන පිළිබඳ මුල් වෙලා චේතනා උපදින ස්වභාවයක් තියෙනවා. ඒක සංඛාර උපාදානස්කන්ධයට අයිති. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසින් දැනගැනීමේ හැකියාවක් තමන්ට තියෙනවා. ඒක විඥාන උපාදානස්කන්ධයට අයිති. එහෙමයි. විඥාන උපාදානස්කන්ධයට අයිති. ඒතර හැම එකක්ම හේතු ඇති කල්ලි තමයි ඇති වෙන්නේ. එහෙමයි. එහෙනම් ওই ස්වභාවය තාම තියෙනවා නම් එහෙනම් හේතු තාම තියෙනවා. හේතුව තාම තියෙනවා. එහෙමයි. හේතුව තාම තියෙනවා නම් එහෙනම් ඒ හේතුව තියාගෙන මැරෙනවා කියන්නේ ආයේ ඵලය මොකද වෙන්නේ? ආයේ ඵලය නිර්මාණය කළ දෙනවා. එහෙමයි. ඔය පිළිබඳ ලස්සනට සංයුත්ත නිකාය 3 ලස්සන දේශනාවල විස්තර කරනවා. එහෙමයි ස්වාමීනි. ඒතර මේ දේශනාව මම ඒ පංච උපාදානස්කන්ධේ මුල් වෙලා මේ විස්තර කරපු සංයුත්ත නිකාය 3 පොත් අහන්සේ. එහෙමයි. එතකොට මේ දේශනාවල බොහොම ලස්සනට විස්තර කරනවා. මේ සකස් වෙන විදිය. එහෙයි. ඒතර බලන්න බුදුරජාණන් දේශනා කළා ඒ නිසා ඒකයි මේ බාහිර ලෝකයේ වෙන විකාර මතවාද දෘෂ්ටි කල්පනා කරගෙන ඉඳලා වැඩක් නැහැ. සොකීය කියන දෘෂ්ටි නැති වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ සොකීය කියන දෘෂ්ටිය නැති වෙන්නම් මේ හේතුකින් හටගත්තු ඵලයේ ස්වභාවය විමසන්න ඕන. හේතුකින් හටගත්තු රූපේ ස්වභාවය විමසන්න ඕන. හේතුකින් හටගත්තු වේදනාවේ ස්වභාවය විමසන්න ඕන. හේතුකින් හටගත්තු සංඥාවේ ස්වභාවය විමසන්න ඕන. හේතුකින් හටගත්තු සංස්කාරවල ස්වභාවය විමසන්න ඕන. හේතුකින් හටගත්තු විඥානයේ ස්වභාවය විමසන්න ඕන. ඒ හේතු නැතිවීම නැතිලා යන ස්වභාවය විමසන්න ඕන. එහෙමයි. ඒතර මේ විමසන්න ඇත්තට මේ විමසීම පිණිස සිහියක් අවශ්‍යයි. යම් සිහි කල්පනාවක් ඕන. එහෙමයි. ඒකයි මේ දේශනාවේ මුලින්ම විස්තර කළේ මම මේක දන්න කෙනාටයි දකින කෙනාටයි තමයි සියලු ආශ්‍රව දුරු කරගන්න කියලා දෙන්නේ. එහෙමයි. මොකක්ද දන්න කෙනාටද? යෝනිසෝ මනසිකාරයයි අයෝනිසෝ මනසිකාරයයි වෙන් කරලා බෙදලා ගන්න පුළුවන් කෙනාට. යෝනිසෝ මනසිකාරය කොහෙද හටගන්නේ? තමන්ගේ හිත ඇතුලේ. අයෝනිසෝ මනසිකාරය කොහෙද උපදින්නේ? තමන්ගේ හිත ඇතුලේ. ඒ තමන් දක්ෂ වෙන්න ඕන තමන්ගේ හිත ඇතුලේ ගලන අයෝනිසෝ මනසිකාරය හඳුනගන්න. තමන් දක්ෂ වෙන්න ඕන තමන්ගේ හිත ඇතුලේ ගලන යෝනිසෝ මනසිකාරය හඳුනගන්න. ඒතර මේ දෙක තමන් හඳුනගන්න දක්ෂ නම් එහෙමයි. මොකද වෙන්නේ? ආන් ඒ කෙනාට මේ ආශ්‍රව තේරුම් ගන්න පුළුවන්. එහෙමයි. ආශ්‍රව තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒක තේරුම් ගන්න එයාට යම් සිහියක් අවශ්‍ය නැද්ද? අවශ්‍යයි. ඒ සිහිය අවශ්‍ය බව හරි ලස්සනට පෙන්වුම් කරන අවිජ්ජා කියන සූත්‍රය. බොජ්ජංග සංයුත්තෙත් ඒක ලස්සනට විස්තර කරනවා. එහෙමයි. දැන් ඔය වගේ දේශනා ඔක්කොම ඉස්සරහට කතා කරනවා. එහෙමයි ස්වාමීනි. එතකොට මේ කතා කිරීමේ මූලික පරමාර්ථය තමයි දැන් මිතුවක්කල් සමහර විට මේ ධර්මයේ අහද්දී තමන්ට මේ ධර්මයෙන් තාම නිෂ්ඨාවටපත් වීම නැත්තම් මොකද්ද මම පුරුදු කරගන්න ඕන කියන අදහසවත් ඇවිල්ලා නැත්තම් ඒ සෑම දෙයකටම හේතුව නිර්වුල්ල ඒ දේශනා ඇසුරින් පැහැදිලි කරගන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. ඒතර හරියට මේ දේශනා ඇසුරෙන් තමන්ගේ ප්‍රශ්නේ තමන් තේරුම් ගත්තොත් හරියට තේරුම් ගත්තොත් එහෙම. ඒතර ඒක නා මම එහෙනම් මොකද්ද දැන් කරගෙන ඉන්න ඕන? මේ ජීවිතේ මම මොකද්ද මේ ධර්ම මාර්ගේ බැස ගැනීම පිණිස මම මොකද්ද ඇත්තට මේ විවිධ බාහිර ලෝකේ දැන් මේ මතවාද ඔස්සේ රැවටි යන්නේ අයියේ? එහෙමයි. මේක තේරුම් ගන්න බැරි වීම නිසා. එහෙයි ස්වාමීනි. එතකොට විවිධ දේවල් ඔස්සේ රැවටි යනවා. මේ දහම අතහැරලා යන්නේ. එහෙමයි. ඒතර දහම අතහැරලා විවිධ දේවල් ඔස්සේ රැවටි යන්නේ ඇයි? එයාට පුරුදු කරන්න ඕන දේ පිළිබඳ එයාට හරියට වැටහීමක් නැති නිසා. ඒ නිසාමයි පුද්ගලික මතවාද ඔස්සේ යන්නේ. ස්වාමීනි අපි තුල පවතින මේ අරුබුදය ඇත්තටම දේශනා විමසීම තුල අපිට නිරවුල් කරගන්න පුළුවන් නේද? 100% පුළුවන්. එහෙමයි. හැබැයි ඥාන මාත්‍රයක්වත් තියෙනවා. එහෙයි ස්වාමීනි. ඥාන මාත්‍රයක්වත් තියෙනවා නම් එයාට 100% දේශනා ඇසුරෙන් හරියට පැහැදිලි කරගන්න පුළුවන්, නිෂ්ඨාවට එන්න පුළුවන් මොකද්ද මගේ තියෙන අඩුපාඩුව කියලා. එහෙයි. එහෙමයි. හරියටම තේරුම් ගන්න පුළුවන්. එහෙයි. හරියටම තේරුම් ගන්න පුළුවන් නම් හරියට හරි. තමන්ගේ ප්‍රශ්නයත් දහම් කැඩපත කියන්නේ ඒක. දහම් කැඩපතක් කියන්නේ ඒකනේ. එහෙමයි. දැන් අපි මේ දේශනාව පටන් ගත්තේ මේ නිසානේ. මාලාව එතකොට මේ දහම් කැඩපත නම් ධර්මයේ කැඩපතක් කරගන්න. ඒක භාග්‍යතුන් වහන්සේගේ මුවින් වදාළ වචනයක් එතකොට ඒක. එතකොට මේ කැඩපතින් කරන්නේ කොහොමද? අඩුපාඩු බලන එක.
එහෙනම් තමන් පිළිබඳ තමන්ගේ ආධ්‍යාත්මික ගවේෂණයකට යොමු වෙන්න පුළුවන්. ධර්මයේ රුචි වෙන්නේ නැහැ, ඒකඟ වෙන්නේ නැහැ ආදි වශයෙන් Tamanට තියෙන ප්‍රශ්න මේ ධර්මයේ තුලින්ම ඇයි සංවේදී වෙන්නේ නැත්තේ? ඇයි තේරෙන්නේ නැත්තේ? ඇයි මම තාම විවිධ එක්කෙනාගේ පුද්ගලික මතවාද ඔස්සේ දුවන්නේ? එහෙමයි ස්වාමීනි. ඒතර ලංකාවේ භාග්‍යතුන් වහන්සේ පුදුනා කොන් ඒ ඔස්සේ දුවන්නේ ඒ රහතන් වහන්සේලා පහළලා කියලා වැරදි අදහස් දෘෂ්ටි ප්‍රකාශ කරද්දී පිරිසිදු ධර්මය අතහැරලා ඒ දේවල් වැළඳගන්නේයි මම. එහෙමයි. කියලා හැම දෙයකටම පිළිතුර ධර්මයෙන් නිරවුල් කරන්න පුළුවන්. ඉස්සෑම දෙයකටම පිළිතුරු ධර්මයෙන් දැන් අපි ඉතින් පුළුවන් තරම් උත්සාහ කළා මේ දේශනා ක්‍රමානුකූලව වරම් විස්තර කරනවා. එහෙමයි. ඒතර ඥාන මාත්‍රයක් තිබුණොත් තමන්ගේ ප්‍රශ්න හරියටම නිරවුල් තීරණ ගන්න පුළුවන්. එහෙසම්. ඒතර අන්තිමටම එන්න අදහසක් එන්න පුළුවන්. ඒ සූත්‍ර දේශනා ඔක්කොම අධ්‍යයනය කළාට පස්සේ දැන් මම මොකද්ද කරන්න ඕන? එහෙමයි. දැන් මම මොකද්ද කරන්න ඕන කියන තැන එන්න පුළුවන්. ඒක මේ සූත්‍ර දේශනාවලින් මනාව ලස්සනට කරගන්න පුළුවන් දෙයක් ඒක. එහෙමයි. ඒතර මේ දේශනා ටික ඉවර වෙද්දී එතන තමයි අපේ මූලික අරමුණ. එහෙමයි. එතන තමයි මූලික අරමුණ. එක පැත්තකින් ධර්ම මාර්ග දියුණු කරපු අයට උපකාර කිරීම, තව ඒක දියුණු කර ගැනීම පිණිස. අනිත් අයට තමයි මේක මේ බුද්ධ ශාසනය ගැන හිත පහදවගෙන අඩු ගානේ මේ ඉන්න පුළුවන් කෙනාට ඒකට කරන අනුග්‍රහයක්. එහෙමයි. අනිත් එක තමයි නිරවුල් කරගන්න බැරි වෙච්ච අයට මේක නිරවුල් කර ගැනීම පිණිස එහෙමයි. කරන අනුග්‍රහය. එහෙමයි. එතකොට බුදුරජාණන් දේශනා කළා බලන්න මේ ස්වකීයයි කියන දෘෂ්ටිය එතකොට නැති වෙලා යන්නේ කොමක් එක්කද? ඒතර බලන්න දුක විමසන්න ඕන. දුක විමසන්න ඕන. ඒ විතරක් මදි. මේ දුකට හේතුවක් තියෙනවා. එහෙමයි. ඒ දුකට හේතුය විමසන්න ඕන. දුකට හේතුව විමසන්න ඕන. එහෙමයි. එතකොට මේ හේතුව නැතිවීමෙන් දුක නැති වෙනවා කියන කාරණේ විමසන්න ඕන. ඒ විමසන්න මොකද වෙන්නේ? සොකීයයි කියලා ය දෘෂ්ටියක් තිබ්බාද? ඒ දෘෂ්ටිය නැති වෙන්න හේතු වෙනවා. ඒ සොකීයයි කියන දෘෂ්ටියත් එක්කම තමයි මහත්ය මේක නැති වෙනවා කියන දෘෂ්ටියට එන්නේ. මරුණට පස්සේ ඔක්කොම ඉවරයි කියලා දෘෂ්ටියට එන්නේ සොකීයයි කියන දෘෂ්ටියටත් එක්ක. එහෙමයි ස්වාමීනි. සොකීයයි කියන දෘෂ්ටියත් නිසාමයි මේක මේ ස්ථිර සදාකාලික පවතිනවා කියලා අදහසට එන්නේ. එහෙමයි. ඒතර මේ ලෝකෙ ගත්තොත් එහෙම අනිත් සියලු ආගම් තියෙන මේ දෘෂ්ටි දෙක තුල. එහෙමයි. එක්කෝ මරණින් මත්තේ ස්ථීර සදාකාලික තැනකට යන්න පුළුවන් කියන අදහස. ඒකිනත් මේ හේතුඵල දහම විශ්වාස කරන්නේ නැහැ. එහෙමයි. එයත් ගුණයක් පුරන්නේ නැහැ. එහෙමයි. මොකද ඒකට හේතුව ගුණයක් පුරන්නේ නැත්තේ ඒ හේතුව විශ්වාස කරන්නේ නැහැ. එයා සතුන් මැරීමෙන් වැළකීම විශ්වාස කරන්නේ නැහැ. මොකද ඒකේ විපාකයක් තියෙනවා කියලා එයාගේ හිතේ පිළිගැනීමක් නැහැ. එහෙමයි. ඒ කර්මය පිළිගන්නේ. ඒ තමන් කරන ක්‍රියාව පිළිගන්නේ. මේ ක්‍රියාවෙන් අපිරිසිදු වෙන්න පුළුවන් මේ ක්‍රියාවෙන් පිරිසිදු වෙන්න පුළුවන් කියලා පිළිගන්නේ. එහෙමයි. ප්‍රඥාව බහුල ලෝකේ නම් මේක ටක් ගාලා පිළිගන්න කුමක් නිසාද? සතුන් මරණ චිත්තයත් එක්කම තමන්ගේ සිත කෙලෙසෙනවා කියලා තමන්ටම ප්‍රකටයි ප්‍රඥා බහු ලෝකේ ප්‍රඥාවන්ත ලෝකෙට. එහෙමයි. සොරකම් කරන චිත්තෙත් එක්කම තමන්ගේ හිත පිරිනනවා කියන කාරණේ ප්‍රඥාවන්ත කෙනාට සංවේදී. එහෙමයි. පටිච්චසමුප්පාද විමසද්දිම ඒකෙන් හිත සංසිඳන බව විරාගයටපත් වෙන බව ප්‍රඥාවන්ත කෙනාට සංවේදී. එහෙමයි. පංච උපාදානස්කන්ධය ආයතන අනිත්‍ය වශයෙන් විමසනකොට චතුරාර්ය සත්‍ය විමසනකොට කුසල අකුසල විමසනකොට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම විමසනකොට හිත සංසිඳන බව විරාගයටපත් වෙන බව ප්‍රඥාවන්ත කෙනාට සංවේදී. එහෙමයි. ඒතන ප්‍රඥාව අඩුකම නිසා තමයි සංවේදී වෙන්නේ නැත්තේ. ඒ සංවේදී වෙන්නේ නැති නිසා තමයි එන මේක අතහැරලා වෙන එකක් හොයන්න ඕන කියලා අදහසට එන්නේ. අරකත් හරි මේකත් හරි කී එකිනෙක කෙනාගේ පුද්ගලික මතවාද ඔස්සේ ගැට ගෙහි යන්නේ ඇයි? ප්‍රඥාව අඩුයි, සිහිය අඩුයි, වීරිය අඩුයි. එහෙමයි. ඒ නිසා එයාගේ හිතට ගැළපෙන දේවල් එයා හොය යනවා. එහෙමයි. හිතට ගැළපෙන දේවල් තමයි හොයන්නේ. එහෙමයි ස්වාමීනි. ආන්නේගේ ප්‍රශ්න තියෙන්නේ. ඊතර මෙතන විස්තර කළා සක්කාය දිට්ඨිය නැති වෙන්නේ නම් කොහොමද බලපානවා කියන්නේ? යෝනිසෝ මන මේ චතුරාර්ය සත්‍ය විමර්ශනය. එහෙමයි. ඊතර සක්කාය දිට්ඨිය දුර වෙනවා කියලා කියන්නේ කොහොමද දුර වෙලා යන්නේ? විචිකිච්ඡාව. සැකය. එහෙමයි. ඊතර මේ දහම කෙරෙහි යම් සැකයක් ඇති වුණාද ඒ සැකය සම්පූර්ණ නැති වෙන්නේ කොහොමද අනුග්‍රහ කරන්නේ? සම්පූර්ණ අනුග්‍රහ කරනවා විචිකිච්ඡාව නැතිවීම පිණිස මේ චතුරාර්ය සත්‍ය විමසීම. එහෙමයි ස්වාමීනි. එතකොට මේ ඒක ඒ විමර්ශනේ බලවත් වෙන්න ඕන. එහෙමයි. සක්කාය දිට්ඨිය අර සුඛීයයි කියලා දෘෂ්ටිය නැති වෙන්න නම් එහෙනම් දුක මේ
එයා විමසන්න ඕන විමසලා දුක පිළිබඳ යම් වැටහීමක් හිතේ උපදින්න ඕන. එහෙමයි. එහෙනම් දුකට හේතුව විමසන්න ඕන. දුකට හේතුව පිළිබඳ වැටහීමක් ඇති වෙනකොට මොකද වෙන්නේ? සොකීයයි කියලා දෘෂ්ටිය නැතිලා යනවා. එහෙමයි ස්වාමීනි. එතකොට එයාට ප්‍රකටයි එහෙනම් මේ හේතුවක් තියෙනවා. හේතුවෙන් දුක උපදින්න හේතු නැතිවීමෙන් දුක නැතිලා යනවා. හේතු නැතිවීමෙන් දුක නැතිලා යනවා. එහෙමයි. දැන් තමන්ටම කල්පනා කරලා බලන්න පුළුවන් මෙන්න මෙහෙම කාරණාව. සරල විදියට. දැන් සමහරලාට තමන් අතීතයේ යම් අය නිසා අපි අය කෙනෙක් කියලා ගමුකෝ. එහෙමයි. අතීතයේ සීගල වැළුවොත් එහෙම යම් කෙනෙක් නිසා අපි හිතමුකෝ අවුරුදු තමන්ගේ 10 12 20 වෙච්ච සිදුවීමක් කියලා. යම් කෙනෙක් නිසා විදු පීඩාවක් සීගල බලන්න එක. එහෙමයි. එතකොට සමහරලාට අපි හිතමු දැන් අද වෙනකොට ඒ කෙනාම දැක්ක කියලා අපිට පීඩාව උපදින්නේ නැහැ. අද ඒ කෙනා දැක්ක කියලා පීඩාව උපදින්නේ නැත්නම් එදා දයි කෙනා ඇසුරු කරද්දි දකිද්දි නම් ඒ පීඩාව ඉපදුනේ අද ඒ පීඩාව නැති වෙන්නත් එදා ඒ පීඩාව තියෙන්නත් හේතුව මොකක්ද එහෙනම්? ඒ පීඩාවට එන හේතුුනේ කොහොමද? එහෙනම් ඒ කෙනා මුල්ලලා ආධ්‍යාත්මේ අවිද්‍යාව සහගත තෘෂ්ණාවෙන් බන්ධනයක් ඇතිලා තියෙනවා. එහෙමයි. ඒ තෘෂ්ණාවෙන් බන්ධනේ ගැට ගැහිලා තියෙන තාක්කල් එයා නිසා පීඩාව හටගත්තා. එහෙමයි. එයා කතා කරද්දි පීඩයි, දකිද්දි පීඩයි, පුංචි දෙයක් නැත්නම් ඉති පීඩයි. හිනා නොවුනත් පීඩයි. කතා නොකලත් පීඩයි, කතා කළත් පීඩයි සමහරලාට. සමහර අද සමහරට ඒක නම් මුණ ගැහෙනවා. දකින්න, කතා කරනවා. සමහරට ඒ මුල්ල පීඩාවක් හටගන්නේ. ඇයි? ඒතකොට ඒ හේතුව නැත් දුක හටගන්න හේතුව නිරුද්ධ වෙලා. ඒකට බලන්න මේ සිදුවෙන එකක් නිසාද තමන්ම විමර්ශාවට එන්න ඕනේ නම් ආධ්‍යාත්මය හටගත්තු යම් හේතුවක් තිබිලා තියෙනවා. එහෙමයි. ඒ හේතුව නිසා තමයි එහෙනම් මේ දුක් පීඩා තිබිලා තියෙන්නේ. එහෙමයි. දැන් එතකොට එහෙනම් ඒ දේ දකිද්දී තමන් හිතේ පීඩා උපදින්නේ නැත්නම් එහෙනම් මේ දුක හටගන්න හේතුව නැති වෙලා. එහෙමයි. එහෙනම් බලන්න හාන දුක හටගන්න හේතුවක් තියෙනවා. ඒතර ඔය වගේ තමන් හැමතිස්සෙම දුකක් ඉපදුනාට පස්සේ ඒ දුකට හේතුව හැමතිස්සෙම තේරුම් ගන්න දකින්න පුරුදුනොත් එහෙම පුරුදු වෙන මොකද වෙන්නේ? අර සොකීයයි කියන දෘෂ්ටි නැති වෙන පටන් ගන්න හේතු වෙන එක. ස්වාමිනේ සොකීයයි මම කියන දෘෂ්ටිය ඒ කාරණාව අපි ටිකක් තේරුම් ගන්න උත්සාහ කරොත් මට බැන්නා මම කල්පනා කරා ඒ ඔක්කොට මෙන්නේ අර හේතුවකින් මේ දුක හටගත්ත කියන කාරණේ තමන් නැතිවීම නිසානේ. එහෙමයි සර්. ඒ කියන්නේ ඒක අවබෝධයක් බවට පත් වෙලා නැති නිසා. ඒ හේතු සහිතව සකස් වෙනවා කියන කාරණාව අමතක වුණු තැන මේ මම කියලා ඒ පැමිණීමට එනවා. එහෙමයි ස්වාමීනි. දෘෂ්ටියට එනවා. සකීය කියන දෘෂ්ටියට එනවා. එහෙමයි. ඒකත් එක්ක තෘකීය කියන දෘෂ්ටියට එන්න මොකද වෙන්නේ? ආර්ය ධර්මයක් පිළිබඳ තියෙන පැහැදීම නැති වෙලා යනවා. ඔබ වහන්සේ අර කලින් පැහැදිලි කරපු මේ උදාහරණය දැන් එහෙමනම් ඒ පුද්ගලයා මේ මොහොතේ හම්බෙනකොටත් අපිට මේ බය හිතෙන්න බයම තියෙන්න ඕන බයම තියෙන්න ඕන දුකම තියෙන්න ඕන. එහෙම වෙන්නේ නැහැ නේද? ඒතර එහෙම නැති වෙලා යනවනේ යන්නේ මොකක් නිසාද? එහෙනම් හේතුවකින් තමයි මේ බය තැති ගැනීම දුක ඔක්කොම හට අරන් තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර ඒ ටික නැති වෙන්න නම් එහෙනම් හේතු ඒ හටගන්න හේතු නැතිලා ගිහිල්ලා. ඒ හේතුව මේ අවිද්‍යාව සහගත කල්පනා. අවිද්‍යාව සහගත තමයි හට අරන් තියෙන්නේ. නුවණට බර නොවුණු කල්පනාවල්. ඔව්. අනිවාර්යයෙන්. එහෙමයි. ඒතර බලන්න ඒකට හේතු වෙච්ච කාරණේ තමයි එතකොට අර නුනුවණින් තොරව ආධ්‍යාත්මයේ ඇති වෙච්ච කල්පනාව. එහෙමයි. නුවණක් නැතුව ඇති වෙච්ච කල්පනාවේ තිබිච්ච ප්‍රශ්නයක් තියෙනවා. එහෙමයි. ඒතර ওই විදිහට අපි අපේ ජීවිතය පිළිබඳ හොඳ විමර්ශනයකට එනවනම් අන්න ඒ හේතු කරන සොකීයයි කියලා දෘෂ්ටිය නැතිවීමත් එක්ක මොකද වෙන්නේ? ආන සැක සංකා නැතිලා යනවා මේ දහමට තියෙන. ස්වාමිනී මේ මොහොතේ අපි දැඩිව බියටපත් වෙනවනම් නැත්තම් මේ හරි තෘෂ්ණාවෙන් බැඳී යනවනම් කැමැත්තෙන් බැඳී යනවනම් නුවණින් කල්පනා කරන්නේ කොහොමද? ඒ නුවණින් කල්පනා කරන් තියෙන්නේ යාට දැන් එයාට කල්පනා කරපුවා මේ විදිහට ලස්සන පාරිලී කියලා සූත්‍රයක් තියෙනවා. එහෙමයි. ඒකේ තියෙනවා මේ එයාට කල්පනා කරලා බලන් කියන මේ ආධ්‍යාත්මයේ මේ ස්වභාවය හටගත්තේ මේක අවිද්‍යාව සහගතව හටගත් සංස්කාරයක්. එහෙමයි ස්වාමීනි. මගේ හිතේ ඇත්තට මේක ඇති වුණේ අවිද්‍යාව සහගතව ඇහි ස්පර්ශේ. අපි තුමු රූපයක් නිසා කියලා කෙනෙක් නිසා කියලා. එහෙමයි. ඒ කියන ඇහෙන් දකින්න. එහෙමයි. අපි තුමු ඔන්න අපි හැමදාම වැඩට යනවා. එහෙමයි. බස් හෝල්ට් එක ගාව කෙනෙක් ඉන්නවා. එහෙයි. කෙනෙක් ඉන්නකොට අපි හැමදාම දැකලා hina වෙනවා එච්චරයි. එහෙමයි. අපි තුමු දැන් අපි හිත දැන් ටික ඕකට බන්ධනයක් ඇති වුණා. අපි හිතමු ඕක දැන් සතියක් දෙකක් මොන ගහලා එක පාට යන්නේ. එහෙමයි. ඊට පස්සේ අපේ හිතේ පුංචි ශෝකයක්
දුක හටගන්නවා. එහෙමයි. එහෙනම් කුමක් නිසාද මේක හටගත්තේ? ඇහි ස්පර්ශයෙන්. එහෙමයි. ඇහි ස්පර්ශයෙන් අවිද්‍යාව සහගතව. එහෙනම් අවිද්‍යාව සහගතව තමයි ඒක සිද්ධ වුනේ. එහෙමයි. කුමක්ද? ওই විදිහ දැන් මෙයා හැමදාම මෙතන ඉන්නවා කියලා අදහසත් එක්කනේ අපි හිතුවක ආශාවෙන් බැඳිලා ගියේ. එහෙමයි ස්වාමීනි. සතියකට පස්සේ මෙයා නැති වෙයි කියලා අදහස අපේ හිතේ වැඩ කළේ නැහැ. ඒක තමයි අවිද්‍යාව. එහෙමයි ස්වාමීනි. තේරුණානේ? ඒ වගේ තමයි මේ ඕනම අපේ පුද්ගලික තම තමන්ගේ රූපෙට උනත් බැඳලා යන ක්‍රමයට. එහෙමයි. මොකද ඒකට හේතුව පුද්ගලික රූපය මේ විදිහට තව අවුරුදු 10කින් 20කින් 30කින් වියපත් වෙලා දිරලා විනාශ වෙලා යනවා කියලා අවබෝධයක් නැහැනේ. එහෙමයි ස්වාමීනි. ඒ මොහොතේ ඒ රූපේ තම තමන්ගේ රූපේ දිහා බලලා ආස්වාදයෙන් සතුටු වෙන එක විතරනේ කරන්නේ. එහෙමයි. ආදීනවේ සිහි කරන්නේව නැහැනේ. එහෙමයි. එහෙනම් අවිද්‍යාව සහගත ස්පර්ශයෙන් විඳිද්දී මොකද වෙන්නේ? තෘෂ්ණාවෙන් බැස ගන්න. එහෙමයි ස්වාමීනි. බැස ගන්න ඕන ආධ්‍යාත්මික සංයෝජනයක් හට අරගෙන. එහෙමයි. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? සතියකින් දැන් නැති වෙලා යනවා. එහෙමයි. ඊට පස්සේ දුක හට ගන්න. එහෙයි. දැන් අර මුලදීම අර අනිත්‍ය සංඥාව හිතේ උපදව ගත්ත නම් එහෙනම් ඒ ආයාගේ ආධ්‍යාත්මය අර අවිද්‍යාව සහගතව තෘෂ්ණාවෙන් බැස ගන්න ස්වභාවය නැති වෙලා යනවා. ස්වාමීනි අපි ඉදිරියට රූපය, වේදනාව, සංඥාව, සංකාර ආදී වශයෙන් මේවා සම්මුඛ වන විට අපි විද්‍යාවට පැමිණ කල්පනා කරන්න අනිවාර්යෙන්ම. එහෙමයි. එහෙම නැතුව කොහොමද ඉතින් ආධ්‍යාත්මය බැස ගන්න එක නැති කරගන්නේ? එහෙමයි ස්වාමීනි. ආධ්‍යාත්මය බැස ගන්න එක නැති වෙන්නේ නැහැ අර නුවණින් කල්පනා කිරීමට එන තාක්කල්. විද්‍යාවට පැමිණ කල්පනා කරනවා කියන්නේ ස්වාමීනි ඒ ඇත්ත ස්වභාවය කල්පනා කිරීමද? ඇත්ත ස්වභාවය කල්පනා කිරීම. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න කොච්චර ලස්සන පරියායක්ද. ඒතර අර බලන්න දෘෂ්ටිය නැති වෙනකොට සැක දහම පිළිබඳ සැක සංකා නැති වෙනවා. සත්‍යයක්මයි කියන නිෂ්ඨාවට එනවා. එහෙමයි. ඒතර ඒකත් එක්ක මොකද වෙන්නේ? ඒකත් එක්ක සීලබ්බත පරාමාස නැති වෙලා යනවා. එහෙමයි. සීලබ්බත පරාමාස කියලා කියන්නේ ආශ්‍රව දුරු කරන සිල් තියෙනවා. එහෙමයි. ආශ්‍රව දුරු කරන තමන්ගේ සිල්පද තියෙනවා. සංවර වීම තියෙනවා. එහෙමයි. එතකොට ඒ සංවර වීම පිළිගන්නවා ආශ්‍රව දුරු වෙන්නේ නැති මේ සීලේ නාමයෙන් රකින්න දේවල් නැද්ද? එහෙමයි. ඒවත් ඇරලා දාන්න. එහෙමයි. තේරුණා නේද? ඒතර බලන්න එයාටම එයාගේ පිළිබ ආධ්‍යාත්මික වැටහීමක් ඇති වෙනවා. මේ විදියට කයයි වචනේ සංවර කරනකොට නම් ආශ්‍රව දුරු වෙලා සංයෝජන දුරු වෙලා යනවා. මේ දේවල් පුරුදු කරා කියලා නම් ආශ්‍රව දුරු වෙන්නේ නැහැ. සංයෝජන දුරු වෙන්නේ නැහැ. එහෙමයි. දැන් එහෙනම් ඔය නිගණ්ඨනාථ පුත්තල ඒ කාලේ හිටපු විදියට කරපු දුෂ්කර ක්‍රියා කරපු විදියට කොච්චර හිත නිකලෙස් වෙන්න ඕනද? බොහෝතනන් වහන්සේම තරම් ඒ වෙනකොට ඉන්දියාවේ කායට දුක් දීපු වෙන කෙනෙක් නැහැ. එහෙමයි ස්වාමී. නමුත් අන්තිමට දුක් දීලා කොහොමද කල්පනා කරන්නේ? නිර්වස්ත්‍ර හිටියා, නොබී හිටියා, නිර්මාංශව හිටියා, කිසි රූපයක් නොපෙනෙන විදියට සැලැස්සුව වාසය කළා. හැබැයි කිසි දෙයකින් තමන්ගේ හිතේ විශේෂ ඥානයක් උපදුනා දැක්කේ නෑ කියනවා. එහෙමයි. අහන්න එක වෙන්නේ. එහෙයි. ඒතර බලන්න හරි ආශ්චර්යයි. ඒතර මේ චතුරාර්ය සත්‍ය විමර්ශනය කියන්නේ කොච්චර වටින දෙයක්ද? එහෙමයි. ඉතින් ඒ නිසා බලන්න මේ දහම දෙන පිරිස දහම්මැස උපදවල දෙන්න තමයි මේ ධර්මයේ දෙන පිරිස මේ කරන්නේ. එහෙමයි. තමන්ගේ වැහිච්ච මේ ප්‍රඥාව විවර කරලා දෙනවා. එහෙමයි. බුද්ධ ශාසනය නොපැහැදුණු සිත් පහදවනවා. එහෙමයි. මුලා වෙච්ච කට්ටිය සිහි මුලාවෙන් එයා මේ නැති කරනවා. තෙරුවන් කෙරේ නිෂ්ඨාවකට පැහැදීමකට උපද්දවනවා. එහෙමයි. ඒතර මේ ධර්ම දානය දෙන පිරිස ඒ උපකාර ටික කළා නම් සසර පුරාවට ඒ උපකාර අනිවාර්යෙන් සැලසෙනවාමයි. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටම ඒ උදාාර උපකාර සසර මේ රැස් කරගත්තු පුණ්‍ය සම්පත්තිය ඒ උදාාර උපකාර සලසා ගනිමින් සසර දුකින් ඈතර වීම පිණිසම මේ පුණ්‍ය සම්පත්තියත් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ධර්මයේ පහදා වදාලා අපි හැමදෙනාම අපට අනුකම්පා ඇති ඒ පින්වන්ත මහ සංඝරුවන ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි මේ පුණ්‍යානුමෝදනාව සිදු කරන මොහොතයි අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දින දහම් කැඩපත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ
අංක 101 D ජනරජ මාවත හල්ලුළු යන ලිපිනේ පදිංචි පින්වත් නුවන් කෝනාර මහතා සහ හේරත් කියන මහත්මිය විසින්. ඉතින් ඒ පින්වතුන් අද මේ උදාර රැස් කරගත්තු පුණ්‍ය ධර්මය ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජී සක්දෙවිඳුන් සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් ජනවසඹ දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජානන් වහන්සේලා ආරක්ෂා කරන ශ්‍රී ධාතුන් වහන්සේලා ආරක්ෂා කරන සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. මේ ස්ථානයට ආරක්ෂාව සපයන සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වැඩේවා, වර්ණයෙන් වැඩේවා, සැපයෙන් වැඩේවා, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සදහැවත් ගිහි පිරිසට සලසා දෙත්වා. ඒ නුවන් කෝනාර මහත්මයා සහ හේරත් පින්බර මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට දැහැමි රැකවරණය සලසත්වා. දිව්‍යෝද තුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් පරම පූජනීය මේ ධම්මග විවරදු කළ දුන්නු කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් දායකත්වයේ දරූ පින්වතුන් නමින් ඒ වගේම නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලෝක වශයෙන් සැපවත් වේවා, සුවපත් වේවා. වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම දෙසැම්බර් 17 වන දින උපන් දිනය සමරන එම්.එච්.එම්. ජයසේන පියාණන්ට, පියදාස පියාණන්ට, මංචනායක මෑණියන්ට, සරෝජා නන්දනී මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. දිනරු පුතණුවන්ට, දිනලි සහ නිතුමී දියණියට, නුවන් කෝනාර මහතා, හේරත් මහත්මිය, ඒ වගේම දිලිප් කුමාර සහ ලක්මාල් යන සොහොයුරන්ට, පින්වත් දරුවෙකු බලාපොරොත්තු වෙන සිටින අයේෂා නැගණියට, ඒ වගේම සහෝදර සහෝදරියන්ට සහ උදව් උපකාර කළ සියලු දෙනාටමත්, ඒ වගේම නුවන් කෝනාර මහත්මයා සහ හේරත් මහත්මිය ඇතුළු සියලුම දෙනාටත් පවුල්වල සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා ධර්ම දාන සියලු සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත්, අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අද දවසෙත් පින්වන්ත මහා සංඝරුවන ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම සුභාසිතය පෙන්වා වදාලා ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොටගෙන ධර්ම දානමය පින්කම ලෙසින් මේ මොහොතේ අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සැදැහැති දායකත්වයේ දරන්නට යෙදුන අංක 101D ජනරජ මාවත හල්ලුළුවේ යන ලිපිනේ පදිංචි පින්වත් නුවන් කෝනාර මහත්මයා සහ හේරත් මහත්මිය ප්‍රධාන පින්වතුන් හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඉතින් පින්වන්ත ඔබටත් අපි ආරාධනා කරගන්නවා මේ උතුම් සදහම් පිළිසඳරෙහි දායකත්ව බර පෙන්වෙන් කරගනිමින් ධර්ම දානමය පින්කම සිදු කරගන්න පින්වන්ත ඔබට අවස්ථාවක් තිබෙනවා. 071 222 88 දුරකථන මාර්ගය ඔස්සේ කරුණු විමසමින් මේ පිළිබඳව දැනුම්වත් වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරගන්නවා. ඉතින් මේ ව්‍යසන තත්ත්වයන් ලෝකයේම අපේ මාතෘ භූමිය තුලත් පවතින මේ වටපිටාවේ තුනුරුවන පාමුලට පැමිණම
රැකවරණ සලසා ගන්න ඔබ හැම දිනාටම සියලු වාසනාවන් උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගන්නවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැවත ඔබ මුණ ගැහෙන්න. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.